හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 13 වන ඒකකයේ දෙවන කොටසත් එක්කයි ආදරණීය දොළ පුතාලා සම්බන්ධ වෙලා ඉන්න දරුවනි 13 වන ඒකකයේ දෙවන කොටස විශේෂයෙන්ම අපි 13 වන ඒකකයේ දන්නවා ආදරණීය දොළ පුතාලා අපි මේ සම්බන්ධ වෙලා ඉන්න දැව හා දැව නොවන වනද නිෂ්පාදන කියන ඒකකයයි දුවේ පුතේ මේ ඒකකයේ පළවෙනි කොටසේ මේ දැවවල ලක්ෂණ සම්බන්ධයෙන් ආදරණීය දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා දෙවන කොටසෙත් දුවේ පුතේ අපි විශේෂයෙන්ම දැව පදම් කිරීම ගැන කතා කරලා දැව පදම් කිරීමට අදාළ දුවේ පුතේ දැවවල ඇති වෙන්න පුළුවන් විකෘති සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන ආදරණීය දරුවනි. මේ අවසන් කොටසටයි අපි දැන් එළඹිලා ඉන්නේ. මේ දැව සංරක්ෂණයේ කොටසටයි දුවේ පුතේ අපි සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම දැව අපිට කල් තබා ගැනීම සඳහා දරුවනේ විශේෂයෙන්ම අපි දන්නවා ඉදිකිරීම කර්මාන්තය සඳහා මේ දැව යොදා ගන්නවා. ඒ වගේම අපි දන්නවා දුවේ පුතේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා මේ දැව වර්ග ගත්තාම සුපර් ලක්ෂරි ටීම්බ වගේම ලක්ෂරි ටීම්බ විදියට පුතේ අතිසුපෝභෝගී දැව සහ සුඛෝපභෝගී දැව විදිහට භාවිතා කරනවා මේ දැව වර්ග දැව ශ්‍රේණිගත කිරීමේදී බොහොම මේවා ඉගෙන ගත්ත දුවේ පුතේ. ඉතින් දරුවනේ මේ දැව අපිට අවශ්‍ය වෙනවා මේ අපේ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කිරීමේදී විශේෂයෙන්ම මේ කල් තබා ගැනීම සඳහා දැව පරිරක්ෂණය කිරීම කියන කාරණාව අතිශයින්ම වැදගත් කාරණාවක් දුවේ පුතේ. එහෙනම් අපි දැන් එළඹෙන්නේ දොළ පුතාලත් එක්ක අපි ආරම්භ කරන්න දුවේ පුතේ මේ දැව පරිරක්ෂණයයි ආදරණීය දරුවනේ. අතිශය වැදගත් කොටසක් අපිට මේ දැව පරිරක්ෂණය සම්බන්ධයෙන් කතා කිරීම. එහෙනම් දුවේ පුතේ භාවිතයේ ඇති දැව විනාශ වීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. අපි බලමු දුවේ පුතේ. අපි මේ භාවිතා කරන දැව වර්ග විශේෂයෙන්ම අපි දරුවන ඉදිකිරීම කර්මාන්තය සඳහා අපි දැව භාවිතා කරනවා. ඒ වගේම අපි ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා දැව භාවිතා කරනවා දුවේ පුතේ. ඒ වගේම අපි දරුවනේ දර සඳහා දැව භාවිතා කරනවා දරුවනේ. ඒ වගේම අපි දැව භාවිතා කරනවා දරුවනේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. ඒ වගේම අපේ විශේෂයෙන්ම යටිතල පහසුකම් සම්පූර්ණ කර ගැනීමේ කටයුතු සඳහා දැව භාවිතා කරනවා දරුවනි. කඩදාසි කර්මාන්තය සඳහා මෘදු දැව භාවිතා කරනවා. විශේෂයෙන්ම අපිට දැව විශේෂයෙන්ම භාවිතයේ ඇති දැව විනාශ වීමට ප්‍රධාන හේතු ටික කතා කරලා දුවේ පුතේ. පරිරක්ෂණ ක්‍රම ගැන අපිට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න දරුවනි එහෙනම් භාවිතයේ පවතින දැව විනාශ වෙන්න බලපාන හේතු මොනවද දුවේ පුතේ මතක් කරන්න බලන්න මේ දැව විනාශ වෙන්න බලපාන හේතු ටික. දිලීර මගින් දැව වලට බලපෑම් ඇති කරන්න පුළුවන් දරුවනි. ශුද්‍ර ජීවීන් මගින් ඒ වගේම කෘමි සතුන් මගින් මේ දැව වලට බලපෑම් ඇති කරන්න පුළුවන් දරුවනි. අපි දන්නවා විශේෂයෙන් මේ තියෙන දුවේ පුතේ විස්තර කරලා යාන්ත්‍රික දුර්වලතා ගෙන්න වගේ හේතු වෙන්න පුළුවන් දරුවනි. මුහුදු ජලයේ සිටින කඳන් විදින්නන් මගින් මේ කඳන් වලට විදීම සිදු කරලා මේවට හානි පමුණවන්න පුළුවන් පුතේ. ප්‍රධාන වශයෙන්ම මෙන්න ඇති වෙන්න පුළුවන් තත්ත්ව දුවේ පුතේ දැව සඳහා. ඊ타මත්ම සුවිශේෂිත කාරණා ටිකක් දුවේ පුතේ මෙතන මතක් කරන්නේ. මේ කාරණා ටික අනිවාර්යයෙන්ම මේවර විභාගයට අහන්න පුළුවන්. හැම අවුරුද්දකම මේ ඒකකයට අදාළව ව්‍යුහගත මාදලී ප්‍රශ්න, රචනා මාදලී සහ බහුවර්ණ මාදලී ප්‍රශ්න හොඳටම අහන ඒකකයක් විදිහට මේ 13 වන ශ්‍රේණියේ දෙවන ඒකකයේ එහෙම නැත්නම් 13 වන ඒකකයේ අපිට හඳුන්වන්න පුළුවන් ආදරණීය දරුවනි. අපි බලමු මොනවද භාවිතයේ ඇත දැව විනාශ වීමට ප්‍රධාන හේතු කියලා පුතේ. එකක් තමයි පුතේ පළවෙනි කරුණ අපි කිව්වා වගේ දුවේ පුතේ මේ දැවවලට දිලීර මගින් ආසාදන ඇති වෙන්න පුළුවන් පුතේ. අපි දන්නවා සත්ව රාජධානිය ගත්තහම පුතේ අපි විශේෂයෙන්ම මේ රාජධානි ගත්තහම පුතේ අපි දන්නවා කින්ඩම් ෆංගයි වෙනම කින්ඩම් එකක් ෆංගයි වලට තියෙනවා දරුවනේ. කින්ඩම් මොනරායකට අපි බැක්ටීරියා අයිති වෙන්නේ පුතේ. අපි දන්නවා ෆංගස් එකකට කින්ඩම් ෆංගයි කියලා වෙනම රාජධානියක් තියෙනවා පුතේ. මේ දිලීර වලට වෙනම රාජධානියක් තියෙනවා. එතන මේ දිලීර වල කින්ඩම් ෆංගයි එකේදී දුවේ පුතේ ෆංගයි එකේදී ෆංගස් නැත්නම් ෆංගයි දිලීර රාජධානිය ගැන කතා කරනකොට දුවේ පුතේ දිලීර රාජධානිය අපිට ගත්තාම ඇස්ගොමයිකෝටයින බැසිඩෝමයිකෝටයින විශේෂයෙන්ම දුවේ පුතේ ඇස්ගොමයිසිටිස් සයිගොමයිසිටිස් බැසිඩෝමයිසිටිස් කියලා අපිට මේ කාණ්ඩ ගත්තාම පුතේ මේ බැසිඩෝමයිකෝටයින නැත්නම් බැසිඩෝමයිටිස් මයිසිටිස් කියන කොබ ඉතාම ප්‍රසිද්ධයි දුවේ පුතේ. ඔබ දන්නවා රසවත් ආහාරයක් විදිහට අපි යොදා ගන්නවා බිම්මල් වර්ග හතු වර්ග දුවේ පුතේ. අපි දන්නවා ආහාරමය වශයෙන් යොදා ගන්න හතු වර්ග අපි දැවනෝන වනජ නිෂ්පාදනයේදී කතා කරනවා පුතේ. ඊටාම රසවත් ආහාරයක් විදිහට මේ බිම්මල් නැත්නම් හතු සකස් කර ගන්නවා. ආහාරමය වගේම පුතේ ආහාරය නොගන්න විෂ සහිත අධික වාරාන්තික විෂ සහිත හතු වර්ගත් පුතේ අපි දන්නවා තියෙනවා. ඒකත් මේ බැසිඩෝමයිකෝටයින නැත්නම් බැසිඩෝමයිසිටිස් ඇගරිකස් කියලා ගත්තාම පුතේ අපි දන්නවා මේ රසවත් දිලීර ආහාරයට ගන්න බිම්මල් වර්ග දිලීර වලට ඇති වෙන්නේ. මේ දිලීර බීජ තමයි දුවේ පුතේ අපි නිවස්නවල් වල විශේෂයෙන්ම ආර්ථිකයේ වශයෙන් මේ බිම්මල් නිෂ්පාදනයේදී ඔබ දන්නවා ඊට අවශ්‍ය මාධ්‍ය සකස් කරලා ඒ තුළ මේ දිලීර බීජ තමයි
ඇතුළත් කිරීම සිදු කරලා බිම්මල් වර්ධනය කරගෙන මේ බිම්මල් නෙලා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඊට අමතරව අපි දන්නවා මේ විවිධ මෘතෝපජීවී ආකාර විදියටත් මේ ශුද්‍රජීවී ආකාර විදියට අපි දන්නවා දිලීර සූත්‍රිකා ජාල තියෙනවා දුවේ පුතේ මියුක වගේ අපි දන්නවා පාන් මත ඇතිවන පුස් වර්ග තියෙනවා දුවේ පුතේ ඒ වගේම ලී මත ඇතිවන පුස් වර්ග ෆංගස් වර්ග තියෙනවා දුවේ පුතේ මේවට හානි කරන මේවා දි รา පත් කරවීම සිදු කරන දිලීර වර්ග තියෙනවා මේගොල්ලෝ මෘතෝපජීවීන් විදියට දුවේ පුතේ ක්‍රියා කරලා මේ කාබනික ද්‍රව්‍ය දි รา පත් කරවීමට හේතු වෙනවා පුතේ දිලීර වෙනම රාජධානියක් ෆංගයි කින්ඩම් ෆංගයි විදියට දුවේ පුතේ ෆංගයි එකට අයිති වෙන දිලීර විශේෂ ගණනාවක් තියෙනවා දුවේ පුතේ අපි කතා කරනකොට ඔබ අහලා ඇති අස්ක ජනක සූත්‍රිකා මත හදන මේ අස්ක බීජාණු තියෙනවා නේද දරුවනේ බැසිඩි මයිකෝටයින වල බැසිඩි බීජාණු ඒ වගේම පෙනිසිලියම් කියලා දුවේ පුතේ බහලා ඇති ඇගරිකස් ඇස්පර්ජිලස් ඒ ඔක්කොම දිලීර වලටයි අයිති වෙන දුවේ පුතේ විශේෂයෙන්ම පෙනිසිලියම් එහෙම බහලා තියෙනවා දිලීර විදිහට අපි හඳුන්වන දරුවනේ ඒ වගේම මේ ඇස්පර්ජිලස් ඒ වගේම ඇගරිකස් දුවේ පුතේ අස්ක ජනක සූත්‍රිකා මත අස්ක බීජාණු හැදිලා තියෙන අවස්ථාව ඔබ විශේෂයෙන්ම SFT වලටත් දුවේ පුතේ උගන්වනවා මේ දිලීර ගැන කතා කරනවානේ දිලීර ඔබ වීදුරු කදාවක් මත පාසලේදී මේ දිලීර ඔබ අධ්‍යයනය කරලා ඇති දිලීර සකස් කරගත්ත වීදුරු කදාවක් මත දිලීර අධ්‍යයනය කරලා ඇති දිලීර වල සාවාර සහිත ආවාර සහිත නිරාවාර මේ දිලීර සූත්‍රිකා ඒ වගේම සංයෝගාණු අස්ක ජනක සූත්‍රිකා අස්ක බීජාණු ඒ වගේම සංයෝගාණු මියුකවල සංයෝගාණු වගේ ඔබ නිරීක්ෂණය කරලා ඇති දරුවනේ ඇගරිකස් වල ඉතින් ඒ ආකාරයට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන් මේ විශේෂයෙන්ම ශාක වලට රෝග ඇති කරන ආකාර ශාක රෝග ආකාර ගත්තාම දුවේ පුතේ මේ ශාක වලට රෝග ඇති කරන දිලීර අපිට හඳුන ගන්න පුළුවන් විශේෂයෙන්ම ශාක රෝග ඇති කරන රෝගකාරක විදිහට අපි දන්නවා දිලීර බැක්ටීරියා වෛරස් ඒ වගේම අපි දන්නවා දුවේ පුතේ ෆයිටෝප්ලාස්මාවන් ඒ වගේම තවත් ආකාරයක් තමයි අපි කියනවා වටපණු ආසාදන තත්ත්ව රෝග තත්ත්ව ශාක මුල් වලට ශාක වලට ඇති වෙනවා මේ ශාක රෝග ගත්තාම ඉතින් දිලීර රෝගත් අපිට හඳුන ගන්න පුළුවන් පුතේ මේ ශාක වලට ඇති කරන රෝග ඇති කරන රෝගකාරකයක් විදිහට අපිට දිලීර ප්‍රධාන වශයෙන් හඳුන්වන්න පුළුවන් දැව වලට මේ දැව ශාක වලට දැව ශාක පටක වලට මේවට හානි කරන දිලීර අපිට හඳුන්වන්න පුළුවන් දිලීර මගින් පුතේ ශාක ආසාදනය වීම නිසා අපි දන්නවා දැව වලට හානි සිද්ධ වෙනවා ඉතින් මේ දිලීර මගින් ආරක්ෂා කර ගැනීම සඳහා අපි පරිරක්ෂක භාවිතා කරනවා එහෙනම් ප්‍රධාන වශයෙන් දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන් භාවිතයේ තියෙන දැව විනාශ වීමට හේතු ප්‍රධාන හේතු කිහිපයක් තමයි පුතේ මේ දැව දිලීර මගින් ආස්වාදනය වීම පුතේ දිලීර ජාල ඒවා තුළ වර්ධනය වීම නිසා පුතේ ඒවා තුළ දිලීර වල වර්ධනය සිදු වෙලා ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙලා දුවේ පුතේ ඒවා වර්ධනය වීම සිදු වෙනවා දිලීර සූත්‍රිකා ජාල ඇතිවීම මගින් පුතේ ශාකයේ තියෙන කොටස් දි รา පත් වීමට දිලීර මගින් ඒවා දි รา පත් වීමකට ලක් කරනවා පුතේ මගින් මේ හානි වෙන්න පුළුවන් පුතේ විනාශ වීමට හේතු වෙනවා දිලීර මගින් සිදුවන ආසාදන ප්‍රධාන වශයෙන් අපිට දිලීර රෝග දිලීර ආස්වාදන හඳුන්වන්න පුළුවන් පුතේ මේ ශාක වලට ඇති වෙන රෝග ඇති කරන රෝගකාරකයක් විදිහට පුතේ අපිට දිලීර හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම අපි මේ 2013 අවුරුද්දේ හඳුන්වා දුන්න තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාව තුළ අන්තර්ගත වෙලා තිබුණා පුතේ ශාක රෝග මේ ශාක රෝග යටතේ මේ දිලීර කොහොමද අපි විද්‍යාගාරය තුළ සකස් කරගන්නේ බැක්ටීරියා අපි කොහොමද පුතේ සකස් කරගන්න ආකාරය වර්ධනය කරගෙන ඒවා අපි නිරීක්ෂණය කරා ඒ වගේම දිලීර සකස් කරගන්න ආකාරය අපි කොහොමද මේ පෙට්‍රෝදීසි මත මේවා සකස් කරගන්නේ වර්ධක මාධ්‍ය තුල සකස් කර ගැනීම කොහොමද වර්ධනය කර ගැනීම සිදු කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණදී කතා කරා පුතේ විශේෂයෙන්ම 2017 වර්ෂයේ විෂය නිර්දේශයේ යාවත් කාලීන වීමේදී මේ කොටස ශාක රෝග කොටස ඉවත් කරලා තියෙනවා දුවේ පුතේ මේ සිලබස් එකේ මේ 2014 කලින් තාක්ෂණ වේදේ විෂය ධාරාවට ජෛපත් තාක්ෂණ වේදේ ගත්ත දරුවෝ මේ විශේෂයෙන්ම ශාක රෝග යටතේ කොහොමද පුතේ දිලීර බැක්ටීරියා වෛරස් වටපණු සහ ෆ්ලයිටෝප්ලාස්මා රෝග පිළිබඳව ඒ පරීක්ෂණත් සිදු කරා දරුවෝනේ PCR පරීක්ෂණ වගේ ඔබට මතක ඇති විශේෂයෙන්ම මේ කලින් සිලබස් එකේ තිබුණ අලුත් දරුවෝ එක දන්නේ නැහැ කලින් සිලබස් එක තුල අන්තර්ගත වෙලා තිබුණා. හොඳයි දරුවෝනේ එහෙනම් විශේෂයෙන්ම කියන්න අවශ්‍ය වුණේ මේ ෆංගයි කියන රාජධානියට අයිති වෙන දිලීර ගත්තහම පුතේ අපි දන්නවා රෝගකාරක දිලීර දුවේ පුතේ අපි දන්නවා විශේෂයෙන්ම රෝග ඇති කරන්න හේතු වෙන දිලීර විශේෂයෙන් ඉන්නවා. ඉතින් එයාගෙන් තමයි බොහෝ විට මේ ශාක වලට හානි ඇති වීම සිදු වෙන්නේ. ශාක වලට පමණක් නෙවෙයි පුතේ මිනිසාටත් රෝග ඇති කරන්න හේතු වෙන රෝගකාරක රෝග ඇති කරන්න හේතු වෙන දිලීර අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ. හොඳයි දරුවනේ ඒ වගේම පුතේ මේ කෘමි සතුන් විදියට පුතේ අපිට වේයන්ගෙන් සිදුවන හානියත් හඳුන්වන්න පුළුවන්. වේයව ගත්තාම ඔබ දන්නවා පුතේ විශේෂයෙන්ම කෘමීන්ටයි අයිති වෙන්නේ පුතේ ආත්‍රපෝඩා වංශයටයි කෘමීන් අයිති වෙන්නේ පුතේ. ආත්‍රපෝඩා වංශයත් සත්ත්වදේහ සංවිධානයේ කින්ඩම් ඇනිමාලියායකට අයිති වෙන රාජධානියක් පුතේ. කින්ඩම් ඇනිමාලියා වලට අයිති වෙන විශේෂයෙන්ම ආත්‍රපෝඩාවන්ටයි අයිති වෙන ෆයිලම් එක. මේගොල්ලෝ අයිති වෙන ෆයිලම් එක දැන් සත්ත්ව රාජධානිය ගත්තාම දීපුත ඔබ දන්නවා නිඩාරියාගෙන් පටන් ගත්තාම ප්ලැටිහෙල්මින්තස් නැත්නම් නිඩාරියා මුලින්ම පුතේ සතදේහ සංවිධානයේ පහත්ම බහුශෛලික සත්ත්ව වංශය තමයි පුතේ නිඩාරියාවන් නැත්නම් සීලන්ට්‍රේටාවන් පුතේ මුහුදු ඇනිමලි ෂී ඇනිමලි
ලොඩියන් බුහුබාවන් වගේ අයිති වෙන්න පුතේ විශේෂයෙන්ම අපි මේ නිඩාරියන් නැත්තම් අපි කියනවා සීලන්ට්‍රේට අවංශිතීලා ඊට අමතරව පුතේ මේ සත්ත්ව සංවිධානයේ විකාශනය ගත්තොත් පුතේ මේ සත්ත්ව වංශ ෆයිලම් පිළිබඳව ගත්තොත් පුතේ ඉන්නතුරු පැටිහෙල්මින්තස් නෙමටෝඩාවන් දරුවනේ ඊට පස්සේ අපි දන්නවා ඇනලීඩා ආත්‍රපෝඩා මොලුස්කා ඒ වගේම අපි දන්නවා දුවේ පුතේ අපි කෝඩේටාවන්ට කිත්තුම බන්ධුතාවයක් දක්වන සත්ත්ව වංශයේ විදිහට එකිනුඩමීටාවන් එකයිනුඩමීටා සත්ත්ව වංශය ඉන්නවා දුවේ පුතේ ඊට පස්සේ තමයි කෝඩේටා සත්ත්ව වංශය ගැන අපි කතා කරන්න දුවේ පුතේ කෝඩේටාවන්ට තමයි අපි දන්නේ මිනිසා අයිති වෙන්නේ නේද පුතේ කෝඩේටාවන්ට ක්ලාසස් අයිති වෙනවා පුතේ අපි දන්නවා විශේෂයෙන්ම අස්තික මස්සෙන් කාට්ලේජ් මස්සෙන් උභයජීවීන් උරගයින් පක්ෂීන් සහ ශීරපායින් විදිහට මේ ක්ලාසස් පහ අපිට හඳුන්වන්න පුළුවන් දර. ඒවත් නැවත බෙදෙන ඒවා බයොලොජි වලට තියෙන අපිට නැහැ. මේ මූලික කොටස් ටිකක් මේ සත්ත්ව වංශ ගැන අපි මේ සත්ත්ව වර්ග ගැන විශේෂයෙන්ම අපිට මේවා ගැන යන්තම් පොඩ්ඩක් මතකයේ තියෙනවද කියලා තියෙන්න ඕනේ දුවේ පුතේ. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ මට්ටමේ මේවා සත්ත්ව වංශ ගැන අපි ඉගෙන ගන්නවා. ඉතින් යන්නේ යම් මතකයක් අපිට තිබ්බහම ප්‍රමාණවත් ඒවා ගැන විස්තර අපින් අහන්නේ නැහැ. ඒ දැනුම වැදගත් වෙනවා මෙතනදී ටිකක් අපිට මේක දේවල් මතක් කරගන්න මේගොල්ලෝ මේවට තමයි අයිති වෙන්නේ කියලා. එහෙනම් පුතේ වේව් අයිති වෙන්නේ අපි දන්නවා ආත්‍රපෝඩා වංශයට. ආත්‍රපෝඩා වංශයට කෘමිසත්තු අයිති වෙන්නේ පුතේ අපි දන්නවා වේව්. එතකොට වේයන් මගින් සිදුවන හානි අපි දන්නවා විශේෂයෙන්ම ගෙවල් වල මේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්න දැව වර්ග තියෙනවා පුතේ. වහලවල රීප්, පරාල පුතේ, යටලි. ඒ වගේම අපි මේ යොදාගෙන තියෙන මේ උළුහව් ජනෙල් මේ වගේ දේවල් වල මේ දැව ආරක්ෂක අපි ආලේප කරලා තිබුණ නැත්නම් දුවේ පුතේ අපි දන්නවා මේවට වේව් අල්ලනවා. ඉතින් ඇත්තටම මේව වේව් අල්ලලා සමහරලාට මේ අපි දන්නවා මේ නිවස් වල වහලවල් වල PSC වල දැන් විශේෂයෙන්ම මේ අපි දාලා දන්නවා මේ ජලය වහිනකොට මේ ජලය බැහැලා යන්න වැහි පීලි දාලා ඒවා විශේෂයෙන් කාණු වලට යොමු කරලා තියෙන්නේ. නමුත් නිසියාකාරව මේවා ඉදි කරලා තිබුණ නැත්නම් අගු හරියට හරි ගස්සලා තිබෙන්නේ නැත්නම් වැහි පීලි දාන්න නැතුව තිබ්බොත් අපි දන්නවා මේ පරාල වගේ දේවල් එළියට විවෘත වෙලා තිබුණොත් අපි දන්නවා තෙමීමකට ලක් වුණොත් ඒ හරහා වේව් මගින් මේවා ආසාදනයේ ලක් වෙන්න පුළුවන් පුතේ නේද පුතේ. නිතර තෙමන තැනක් වගේ තැනක් තියෙනවා නම් මේ වේව් කාලා කියලා කෑ ගහනවා දෙමාපිය උඹට අහලේ ටක් ගාලා වේව් කඩලා දානවා. නිතර මේ ගෙවල් ඇතුලේ තියෙන තැන් වල ගෘහ භාණ්ඩ වල අපි දන්නවා විශේෂයෙන්ම දැව ආරක්ෂක ආලේප කරලා නැත්තම් යම් කිසි ස්ථානයක ඒ තැන් වල මේ වේව් ඇති වෙන්න පුළුවන් පුතේ. ඉතින් මේ දොරවල් වල අපි දැකලා තියෙනවා මේ ලී මගින් කරලා තියෙන ඉදිකිරීම් දේවල් වල වේව් අල්ලලා තියෙන තැන් ඕන තරම් ඔබ දැරගෙන තෙතමනේ ඒ තැන් උද නිතරම රැඳිලා තියෙනවා නම් නිතරම වතුර වැටෙනවා නම් වතුර මගින් ඒ තැන් වලට වතුර වැටීම වගේ දේවල් සිද්ධ වෙනවා නම් තෙතමනේ වැඩිපුර තියෙනවා නම් ඒ තැන් වල වේව් වර්ධනය වෙන්න පුළුවන්. ඔය බිත්ති වල ඔබ දැකලා තියෙනවා බිත්ති වල වර්ධනය වෙනවා. මේ පුතේ වහලවල් වල තියෙන PSC වල තියෙන මේ සිවිලින් වල ලී මගින් ඉදි කරලා තියෙන දුවේ පුතේ පරාල මත දරුවනේ රීප් මත නේද මේ යටලී උළුහව් ඒ වගේ දොර ජනෙල් වල මේ ආකාරයට අපිට දැකලා තියෙනවා මේ තෙතමනේ ගොඩක් රැඳලා තියෙන තැන් වල මේ වේව් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා මේ දැව කඳන් වලත් අනිවාර්යෙන් දැව වලට වේයම් මගින් ආසාදනය වෙන්න පුළුවන් වේව් වර්ධනය සිද්ධ වෙලා දරුවනේ. වේව් මොකද කරන්නේ? ඒ තැන් කාදාලා මොකද කරන්නේ? ඒවා විනාශ කරනවා. දැව විනාශ කරන්න හේතුවක් වෙනවා ප්‍රධාන වේයන් මගින් සිදුවන හානියත් ආදරණීය දරුවනේ. අපිට පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන් පුතේ අංක 2 ආත්‍රපෝඩා වංශයට අයිති වෙන මේ වේයන් මගින් සිදුවන හානිය දුවේ පුතේ අපි කිව්වා විශේෂයෙන්ම මේ නිවස් වල ගෘහ භාණ්ඩ වලට වගේම දුවේ පුතේ අපි දන්නවා වහල PSC වල ඒ වගේම මේ ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා කරලා තියෙන දැව වල ඔබ නිතරම දැකලා තියෙ ඔබේ නිවසෙත් මේ වේව් මගින් හානි කරලා තියෙන තැන් බොහොම ඉක්මනට ඔබ කඩලා දාලා පවිත්‍ර කරලා එතන දැව ආරක්ෂකයක් ආලේප කරන්න කටයුතු කරනවා. ඒ වගේම වැටකණු වලත් මේවා මේන්ටේන් කරන තැන් වල විශේෂයෙන්ම අපි දන්නවා ඉලෙක්ට්‍රික් පෙන්ස් එකක් විදුලි වැටක වගේ ඒ වගේම මේ අපි දැන් ගහලා තියෙන වැටකණු වලත් අපි දැකලා තියෙනවා මේ බොහෝ විට මේ වේව් බෙදලා තියෙන තැන් ඒ වගේ මෙවැනි අවස්ථාවල වැටකණු මාරු කරලා නව වැටකළු වලුතෙන් දානවා. ඒ වගේ මේ වැටකණු සවි කරනකොට අපි දන්නවා මේ වගේ පහලට මොනවද දැව ආරක්ෂක ආලේප කරලා තමයි දුවේ පුතේ මේවා මේ කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් වලවල් වලට මේවා බස්සන්නේ දැව ආරක්ෂක ආලේප කරලා මොකද වේව් මගින් හානි කරොත් ඉක්මනින් මේවා දි รา පත් වෙලා යනවා පුතේ. එතකොට අපි නැවත ඒවා ප්‍රතිස්ථාපනය කරලා අලුතෙන් ඉදිකිරීම් කරන්න ඕනේ. අලුතෙන් මේවා සපය ගන්න වෙනවා. ඉතින් ඒක පාඩුවක් අපරාධයක්. ඉතින් ඒ නිසා මේ දැව පරිරක්ෂණය කරගැනීමේ ක්‍රම අනුගමනය සිද්ධ කරන්න වෙනවා. ඉතින් අපි මේ හානි කරන හානිකාරකයන් ගැන කතා කරලා දුවේ පුතේ කොහොමද හානි සිද්ධ වෙන්නේ කතා කරලා දැව ආරක්ෂක වලට මේවා පරිරක්ෂණය කරන්න භාවිතා කරන දැව ආරක්ෂක වලට අපිට යන්න පුළුවන් දරුවනේ. එහෙනම් අපිට වේයන්ගින් සිදුවන හානි හඳුන්වන්න පුළුවන් දරුවෝ. වේයන්ගින් හානි සිදු වෙන්න පුළුවන් පුතේ. අංක 3 මේ ආත්‍රපෝඩා වංශයටම අයත් වෙනත් කෘමි සතුන් ඉන්නවා දරුවනේ. කවුද දුවේ පුතේ මේ කෘමි සතුන්ට උදාහරණ බලන්න. වෙනත් කෘමීන් කියපුවම පුතේ කෘමීන් දැන් අපි ගත්තාම කෘමි සතුන්ට වේයුන්ට අමතරව මේ කෘමි සතුන් ගැන කතා කරද්දී දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මේ හානි කරන ගුල්ලන් කුරුමිනියන් වැනි සතුන් ඉන්නවා දරුවනේ. සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්눔 කරන කෘමි සතුන් ඉන්නවා දරුවනේ.
ගුල්ලන් වගේ සතුන් විශේෂයෙන්ම අපි දන්නවා අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වුම් කරන අය වගේම කුරුමිනියෝ වගේ සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වුම් කරන කෘමි ගෝත්‍රය ඉන්නවා දරුවනේ. කුරුමිනියන් ගුල්ලන් වැනි සතුන් දරුවනේ මේ විවිධ කෘමි සතුන් ඉන්නවා මේ දැවවලට හානි කරන දැව මත යැපෙන දරුවනේ ඒවා වාසස්ථාන කරගෙන ජීවත් වෙන සතුන් ඉන්නවා. ඉතින් මෙන්න මේ විවිධ කෘමි සතුන් මගින් දුවේ පුතේ දැවවලට හානි කරලා දරුවනේ ඒවා විනාශ කිරීමකට ලක් කරනවා දුවේ පුතේ නම් කෘමින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුතේ තවත් ආකාරයක් අපිට හඳුන්වන්න පුළුවන්. හතරවෙනි ආකාරය දුවේ පුතේ මුහුදු ජලයේ සිටින කඳන් විදින්නන් හඳුන්වන්න පුළුවන් දරුවනේ. කඳන් ශාක කඳන් විදින මේ මුහුදු ජලයේ ජීවත් වෙන මුහුදු ජලයේ සිටින ශාක කඳන් මේ දැව කඳන් විදින්නන් හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඕන් මගිනොත් කඳන් විදීමකට ලක් කරලා ඒ මගින් ඒවා හානි සිදු කරනවා ඒ ශාක සඳහා. ඒ වගේම දරුවනේ මේ ශාකවල සිදු වෙන්න පුළුවන් අංක 5 යටතේ අපි හඳුන්වන දරුවනේ යාන්ත්‍රික දුර්වලතා. යාන්ත්‍රික දුර්වලතා සිදු වෙන්න පුළුවන් දරුවනේ ශාකවල. යාන්ත්‍රිකව සිදුවන දුර්වලතා හේතුවෙන් දුවේ පුතේ මේ දැව විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. යාන්ත්‍රිකව වෙන්න පුළුවන් දුර්වලතා තියෙන දරුවනේ ශාකවලට. ඒ වගේම ගින්න වෙන හේතු යොදා ගන්න පුළුවන් දරුවනේ 6 වෙනි කරුණ විදිහට. අපි දන්නවා මේ දැව ගින්න නිසා දැව විනාශ වෙනවා පුතේ. ගින්න නිසා දැව විනාශ වෙලා පිච්චිලා අළු වෙලාම යන්න පුළුවන් මේ දැව. ගිනි ගැනීමකට ලක් වුණොත් දුවේ පුතේ මේ දැව විනාශ වෙනවා. සම්පූර්ණයෙන්ම අළු වෙලාම යනවා. ඉතින් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වෙටම විනාශ වෙලා අඟුරු වෙලා අළු වෙලා යන තත්ත්වයටපත් වෙනවා. ගින්නක් හරියට පැතිරුණොත් මේ දැව සඳහා. හොඳයි. මේ දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීමට දුවේ පුතේ මේ දැව විනාශකාරක වලට ප්‍රතිරෝධීතාව දියුණු කිරීමට භාවිතා කරන්න පුළුවන් රසායන ද්‍රව්‍ය තමයි පුතේ පරිරක්ෂක කියලා කියන්නේ. දැව පරිරක්ෂක බලන්න දුවේ පුතේ. දැව පරිරක්ෂක කියපහම දරුවනේ ඉහත දැව විනාශකාරක වලින් කවුද පුතේ දැව විනාශකාරක කීයක් කතා කරත් දරුවනේ මතක තියාගන්න විභාගෙදී අහයි විභාගත මාදලී ප්‍රශ්නක දැව විනාශකාරක කිහිපයක් සඳහන් කරන්න කියලා හින්ට් එකකුත් දීලා භාවිතයේ ඇති දැව විනාශ වීමට ප්‍රධාන හේතු ගැන කතා කරලා පොඩි හින්ට් එකකුත් දීලා මොනවද මේ භාවිතයේ ඇති දැව විනාශ වීමට බලපාන ප්‍රධාන හේතුකාරක නැත්නම් විනාශකාරක තුනක් සඳහන් කරන්න කියන්න පුළුවන්. අපේ මතකයේම තියෙනවා එහෙනම් පුතේ දිලීර ආසාදනයේ වේයන් මගින් සිදුවන හානි, ක්‍රොමින් මගින් සිදුවන හානි, ඒ වගේම මේ මුහුදු ජලයේ සිටින කඳන් විදින්නන් මගින් සිදුවෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන් දරුවනේ. යාන්ත්‍රික හානි වෙන්න පුළුවන් පුතේ. යාන්ත්‍රික දුර්වලතා අවසන් වශයෙන් ගින්න මගින් දැව වලට හානි සිදු වෙන්න පුළුවන් පුතේ. එහෙනම් පුතේ අපිට මේ දැව විනාශකාරක වලින් සිදුවන හානි අවම කිරීමට ඒ කියන්නේ එනම් දැව එම විනාශකාරක වලට ප්‍රතිරෝධීතාව දැවවල මේ විනාශකාරක වලට ප්‍රධාන වශයෙන් දිලීර ආසාදන වේයන්ගෙන් සිදුවන හානි, කෘමීන්ගෙන් සිදුවන හානි වළක්ව ගන්න. ඒවා තමයි ප්‍රධාන විනාශකාරක දැව වලට සිදු කරන්න පුළුවන්. දැව විනාශ වෙන්න පුළුවන්, විනාශ සිදු කරන්න පුළුවන් විනාශකාරක. ඉහත දැව විනාශකාරක වලින් සිදුවන හානිය, දැව වලට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ආදරණීය දරුවනි එම විනාශකාරක වලට ප්‍රතිරෝධීතාව දියුණු කරන්න දැවවල. දැවවල එම විනාශකාරක වලට විරුද්ධව දැවවල ප්‍රතිරෝධීතාව දියුණු කිරීමට භාවිත කළ හැකි රසායනික ද්‍රව්‍යයි දුවේ පුතේ දැව පරිරක්ෂක කියලා කියන්නේ. දැව විනාශකාරක වලට ඔරොත්තු දීමට හැකිවන පරිදි එම විනාශකාරක වලට ප්‍රතිරෝධයක් ඇති කිරීම සඳහා භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍යයි දුවේ පුතේ අපි විශේෂයෙන්ම දැව පරිරක්ෂක කියලා හඳුන්වනවා. එහෙනම් බලන්න ඊට දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීමට එනම් දැව එම විනාශකාරක වලට ප්‍රතිරෝධීතාව දියුණු කිරීම සඳහා දරුවනේ භාවිතා කළ හැකි කවුද? රසායනික ද්‍රව්‍ය තමයි පුතේ අපි දැව පරිරක්ෂක විදියට හඳුන්වන්නේ. දැව පරිරක්ෂක විදියට හඳුන්වන්නේ. ඉදිරියට යන්න දුවේ පුතේ. බොහෝ විට කල් පැවතීමේ ගුණය අඩු දැව සඳහා තමයි පුතේ පරිරක්ෂණය කිරීම සිදු වෙන්නේ. කල් පැවතීමේ ගුණය අඩු දැව වර්ග තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම එළය වැඩිපුර තියෙන අන්තර්ගත දැව වර්ග. එළය වැඩිපුර අන්තර්ගත දැව වර්ග කල් පැවතීමේ ගුණය අඩු වෙන දරුවනේ. පහසුවෙන් කෘමීන්ගේ හානියට ලක් වෙන්න පුළුවන්, වේයන්ගේ දිලීර මගින් හානියට ලක් වෙන්න පුළුවන් මේ දැව දරුවනේ. සජීවී සෛල අන්තර්ගතයි දැව තුළ. ජලයේ වැඩිපුර අන්තර්ගතයි. එහෙනම් අපි දන්නවා ශුද්ධ ජීවීන් මගින්
ආසාදනයට ලක්වීම, කෘමි මගින් ආසාදනයට ලක්වීම, වේයන් මගින් පහසුවෙන් ආසාදනයට ලක්වීම හේතු වෙන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි දන්නවා විශේෂයෙන්ම දරුවනේ මේ බොහෝ විට කල් පැවතීමේ ගුණයේ අඩු දැව අපිට මෙලෙස පරිරක්ෂණය කිරීම මගින් දුවේ පුතේ ඒ වගේ කල් පැවැත්ම වැඩි කරගන්න පුළුවන්. ඒවා වැඩි කාලයක් පවත්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. මේ කල් පැවතීමේ ගුණයේ අඩු දැව සඳහා ඒවාට පරිරක්ෂක භාවිතා කිරීම මගින් විශේෂයෙන්ම ඒවා විනාශකාරක වලට ඔරොත්තු දීමේ ප්‍රතිරෝධීතාවයක් ගොඩනගා ගැනීමට හැකියවීම මගින් එම දැව යම් කිසි කාලයක් අපිට පවත්වා ගැනීමට අවස්ථාව හැකියාව තියෙනවා දුවේ පුතේ. එහෙනම් ඒක අනිවාර්යෙන්ම අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් බලන්න. බොහෝ විට කල් පැවතීමේ ගුණයේ අඩු දැව සඳහා තමයි දරුවනේ පරිරක්ෂණය සිදු කරන්නේ. කල් පැවතීමේ ගුණයේ අඩු දැව සඳහායි දුවේ පුතේ මේ පරිරක්ෂණය සිදු කරන්නේ. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ දැව පරිරක්ෂණයේදී වැදගත්ම කාරණය වන්නේ වඩාත්ම සුදුසු පරිරක්ෂකයේ සහ ඒ භාවිතා කරන ක්‍රමය තීරණය කිරීම. හින්ට් එකක් දීලා බොහෝ විට කල් පැවතීමේ ගුණයේ අඩු දැව සඳහා පරිරක්ෂක භාවිතය සිදුවේ කියලා අපෙන් අහන්න පුළුවන්. බොහෝ විට කල් පැවතීමේ ගුණයේ අඩු දැව සඳහා තමයි පරිරක්ෂණය සිදු කරන්න කියලා හින්ට් එකක් දීලා විභාගෙට දැව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන. දැව පරිරක්ෂණයේදී වැදගත්ම කාරණය වන්නේ කුමක්ද කියලා අහන්න පුළුවන්. දැව පරිරක්ෂණයේදී වැදගත්ම කාරණය වන්නේ කුමක්ද? නැත්නම් දැව පරිරක්ෂණයේදී සලකා බලන වැදගත්ම කාරණේ සඳහන් කරන්න කියලා අහන්න පුළුවන්. එහෙනම් වඩාත්ම සුදුසු වන්නේ දැව පරිරක්ෂණයේදී වැදගත්ම කාරණේ වෙන්නේ වඩාත්ම සුදුසු පරිරක්ෂකයේ සහ එය භාවිතා කරන ක්‍රමයේ තීරණය කිරීම. බලන්න. ක්‍රම දෙකක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වැදගත් වෙන හින්දා ඒ ක්‍රම දෙක අපි ලියලා දාමු පුතේ. අංක 1 වඩාත්ම සුදුසු පරිරක්ෂකය. දැව සඳහා වඩාත්ම සුදුසු පරිරක්ෂකය තෝරා ගැනීම. දැව සඳහා වඩාත්ම සුදුසු පරිරක්ෂකය තෝරා ගැනීම. ඒ වගේම දෙවනි පියවර පුතේ හරි එම පරිරක්ෂකය භාවිතා කරන ක්‍රමය. එම පරිරක්ෂකය භාවිතා කරන ක්‍රමය. ඔන්න දරුවනේ ප්‍රධාන වශයෙන්ම වැදගත් කරුණු දෙක විභාගෙදී අහන්න පුළුවන් කරුණු දෙකක් අපි මෙතනදී සලකා බැලුවා. යම් කිසි දැවයක් පරිරක්ෂණය කිරීම සඳහා වඩාත්ම සුදුසු පරිරක්ෂකය සහ ඒ වඩාත්ම සුදුසු පරිරක්ෂකය භාවිතා කරන ක්‍රමය මොකක්ද කියන එක. බලමු දරුවනේ එහෙනම් ක්‍රමානුකූලව. දැව පරිරක්ෂණය කිරීමෙන් පසු දැව විනාශ වීම සම්පූර්ණයෙන්ම නැවතී යයි බලාපොරොත්තු වෙනු හැකි. හරියටම හරි කාරණා. බලන්න අපි සැලකිලිමත් වුණේ නැත්තම් නිවසක PSC වල වහලවල බලන්න යම් ස්ථානයක පරාල මේ පරිරක්ෂක ආලේප කරලා තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. කාලයත් එක්ක මේ වගේ මේ පරිරක්ෂක ආලේප කරලා තියෙන වගේ ඒ සංහිතිය අපි විශේෂයෙන්ම මේ දැවවල පරාලවල ඒ වගේම යටලී වල රීප්පවල ඔබ දැකලා තියෙනවා මේ පරිරක්ෂක ආලේප කරලා තියෙනවා දොර ජනෙල් වල උළුහව් වල. ඉතින් සමහර තැන්වල විවිධ හේතු නිසා පරිසර තත්ත්ව මත මේ ආලේප කරලා තියෙන ද්‍රව්‍ය ඉවත් වෙන්න ඒ වගේ තියෙන තත්ත්වය අඩු වෙන්න පරිරක්ෂකවල තියෙන මේ පරිරක්ෂක ගුණය අඩු වෙලා යන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් අපි වඩාත්ම හොඳ පරිරක්ෂකයේ ආලේප කරා කියන පමණින් අපිට මේ දැව විනාශ වෙන එක නතර කරන්න පුළුවන් කියන එක අපිට හරියටම කියන්න බෑ. සමහර අවස්ථාවලදී මේ මත ජලයේ පතිත වුණාම කාලයත් එක්ක අර ඒ වගේ තියෙන සාන්ද්‍රණී තැවරුම් ඉවත් වෙලා ගිහිලා දරුවනේ අපිට කියන්න පුළුවන් බොහෝ විට කාලයත් එක්කනේ මේ දේවල් වෙන්න පුළුවන්. මේ සමහර තැන් වලින් මේ කෘමි ආසාදන නැත්තම් මේ දැව වලට හානි කරන දිලීර ආසාදන දුවේ පුතේ වේයන් මගින් හානි කරලා තියෙන අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා. නැවත ඊට පස්සේ අපි මේ දේවල් අලුත් වැඩියා කරන්න ඕනේ. නැවත ඇප්ලයි කරන්න ඕනේ. තැන් ඉවත් කරලා ඒ කෘමි සතුන් දැන් වේයු ඉන්න තැන් වේයු බැඳලා තියෙනකන් කඩලා පිරිසුදු කරලා අපි මේ තැන් වලට නැවත අර පරිරක්ෂක ආලේප කරලා මේවා පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටීමෙන් අපිට මේ කටයුතු පාලනය කරගන්න හැකියාව ලැබෙනවා දරුවෝ. සමහරවිට අර මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම ඔය PSC වල අගු වලට තෙල තැන් වල තියෙන ලී දැක්නවා අර මේ එළියට දික් වෙන්න දාලා තිබ්බහම ඒවා ගානට කපලා
ඔබ දන්නවා PSU වල වහලවල් වල දැන් වහලයක් මේ ආකාරයට ගත්තාම අපි දැන් නිවසක වහලයක මේ ආකාරයට අපි දැන් දාපුවාම දැන් මේ ලී මේවට සම්බන්ධ කරනකොට යටලිය සම්බන්ධ කරනකොට අපි දන්නවා සමහරවිට මෙහෙම එළියට සම්බන්ධ වෙලා තියෙන එළියට දැන් මේ හරිය තෙමින් නැහෙනි මෙතනින් එළියටත් සමහර ලාවට ලී පැනලා තියෙන අවස්ථා තියෙනවා බොහෝ විට මෙහෙම තියන්නේ නැහැ මේවා කපලා මේ මට්ටමටම කපලා ආලේප කරලා දැන් අගුව සාමාන්‍ය මේ විදිහට තියෙනවා මේ විදිහට තියෙනවා එතකොට ෂීට් වහලයක හරි උල් වහලයක හරි දැන් මෙහෙම නිවස මෙහෙම නා දැන් අගුව මෙහෙම තියෙනවා දැන් මේ විදිහට තෙමින් නැහැ එතකොට මේ හරියත් තෙමින් නැහැ මේ හරියට ඉන්න පුළුවන්. එතකොට මේවට අපි දන්නවා වහලේට නියමිත ආකාරයට සකස් කරනවා නම් වැහි පීලි දාලා ඒ බට ජලය කාණු වලින් ගලාගෙන යන විදිහට සකස් කරලා තියෙනවා. සමහර වෙලාවට සමහර කලාතුරකින් මෙන්න මේ ඉදිකිරීම වල ඇතිවෙච්ච දෝෂ නිසා මේ අගුවෙනුත් එළියට මේ පරාල මේ රීප්ප ලීපටි තියෙන්න පුළුවන්. මේ අගුවෙනුත් එළියට චුට්ටක් තියෙන්න පුළුවන්. ඉතින් වහිනකොට මොකද වෙන්නේ? මෙන්න මේ දේවල් වැස්ස වහිනකොට මේ බලන්න වර්ෂාපතනය වෙනකොට මේ බලන්න මේ දේවල් මත මේ වැස්ස මේ මතටත් මේව මතටත් පතිත වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මේ තැන් අපි දවාරක්ෂක ආලේප කරලා තිබ්බත් ඒ තැන් වල අර ඒ වගේ සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. මේ තැන් වලින් මේ ටික ටික මේ තැන් වලින් දි รา පත් වෙන්න පුළුවන්. මේ තැන් වලින් මේ බලන්න මේ වේයන්ට මේ තැන් වලින් ටික ටික දි รา පත් වෙන්න පුළුවන්. මේ වේයන්ට හානි කරන්න පුළුවන්. වේයු මගින් කෘමි සතුන් මගින් හානිලා ටික ටික දි รา පත් වෙන්න පුළුවන්. මේ මම එක උදාහරණයක් කිව්වේ. ඒ විදිහ ඒක තමයි දරුවනේ දැව පරිරක්ෂණය කිරීමෙන් පසුවත් දැව විනාශ වීම අපිට සම්පූර්ණයෙන්ම නවතිනවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. විවිධ හේතු නිසා, දේශගුණික බලපෑම් හේතු නිසා, විවිධ හේතු නිසා මේ තැන් වලට හරියට මේ පරිරක්ෂණය වෙලා නොතිබීම මගින් පරිරක්ෂක භාවිතා කිරීමේදී ඇති වෙන දෝෂ හේතුවෙන් අපිට කියන්න බෑ, ස්ථිරවම කියන්න බෑ මේ වගේ මේ විනාශ වීම සම්පූර්ණයෙන්ම නතර වෙයි කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. විවිධ හේතු නිසා කාලයත් එක්ක කාලය බලපාන්න පුළුවන්. මේ දරුවනේ මේ විශේෂයෙන් මේ කාරකයන්ගේ හානිකාරකයන්ගේ ප්‍රබලත්වයේ මත විවිධ හේතු සාධක බලපාලා දැව විනාශ වීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා නිතර සුපරික්ෂාකාරීව ඉඳලා නැවත අපිට ඇප්ලයි කරන්න ඕන නම් මේ දේවල් ආලේප කරලා මේ නියමිත ක්‍රමවේදී සුදුසු දැව ආරක්ෂක වර්ගයේ සුදුසු ක්‍රමවේදී භාවිතා කරලා දැව වලට ඇප්ලයි කිරීමෙන් දුවේ පුතේ අපිට මේ හානිය වළක්ව ගන්න පුළුවන්. හැබැයි නිතර සුපරික්ෂාකාරීව ඉඳලා ඒව අපිට ගෘහ භාණ්ඩ මේ දේවල් අපිට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න යොදා ගන්න හැකියාව ලැබෙනවා. හොඳයි. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ දැව පරිරක්ෂණය කිරීමෙන් පසු දැව විනාශ වීම සම්පූර්ණයෙන්ම නවතීයයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හරියට හරි කතාව දැන් ඔබට තේරෙනවා. යම් පරිරක්ෂකයක් යම් පරිසර තත්ත්වයක් යටතේ සාර්ථක ප්‍රතිඵල ලැබුණද එයට වෙනත් වූ පරිසර තත්ත්ව යටතේ ප්‍රතිඵල රහිත වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ. යම් දැව ආරක්ෂකයක් ඒ භාවිතා කරන යම් කිසි පරිසර තත්ත්වයක් යටතේ ඒන් සාර්ථක ප්‍රතිඵල ලැබුණත් ඒ පරිසර තත්ත්වය වෙනස් වුණාට පස්සේ ඊට හාත්පසින් වෙනත් පරිසර තත්ත්වයක් යටතේ එහි සාර්ථකත්වයේ පුතේ අපිට නිවැරදි ආකාරයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. පරිරක්ෂණය නොවි දැව විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. එයයි මෙතෙක් වේලා මම ඔබට පැහැදිලි කරේ. මම හිතන්නේ ඔබට ඒ අවබෝධය මනාව ලැබෙන්නේ නැති. ඒ කියන්නේ දරුවනේ යම් පරිරක්ෂකයක් යම් පරිසර තත්වයක් යටතේ සාර්ථකව ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හැබැයි පුතේ එයට වෙනස් වූ පරිසර තත්වයක් යටතේ ඒ පරිරක්ෂකයේ මගින් ඇතිවන ප්‍රතිඵල රහිත වෙන්න පුළුවන් අපිට. පරිරක්ෂණය නොවි දැව විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. පරිසර තත්ත්වය අනුව ඒක වෙනස් වෙනවා කියන සරල හඳුන්වා දීමයි ආදරණීය දුවේ පුතේ මම ඒ ඔබට සිදු කළේ. මම හිතන් ඔබට ඒක තේරුම් ගන්න පැහැදිලි කරගන්න ඉතාමත්ම ලේසි විදිහට උදාහරණත් එක්ක මම මේක ගෙනහැර දැක්වුවා. පරිරක්ෂණය කළ යුතු දැව වර්ග මේ බලන්න. කල් තබා ගැනීමේ හැකියාව අඩු දැව වර්ග අපිට අනිවාර්යයෙන්ම පරිරක්ෂණය කරන්න වෙනවා. ඔබෙන් විභාගයේ 10යි පරිරක්ෂණය කළ යුතු දැව වර්ග 3ක් සඳහන් කරන්න කියලා. එහෙනම් දැව වර්ග බලන්න අපි ගාව තියෙනවා 4ක්. රබර්, අඹ, ෆයිනස්, එලස්ටෝනියා. මෙන්න අපි පරිරක්ෂණය කළ යුතු දැව වර්ග ටිකක් හඳුනාගමු දරුවනේ. अंक 1 रबर, अंक 2 अंब, फाइनस, एलस्टोनिया. मेन्न दरुवनी परिरक्षणे कल युतु देव वर्ग टिक रबर,
රබර් දැව ගත්තාම අපි දන්නවා මේ විශේෂයෙන්ම රබර් ශාකයත් නොයෙකුත් කටයුතු සඳහා යොදා ගන්නවා. බහුල වශයෙන්ම අපි දන්නවා ඉන්ධන සඳහා දර විදිහට දැව සඳහා මේ රබර් ගස් කපනවා. රබර් යොදා ගන්නවා. ඉතින් එතකොට අපිට මේක විශේෂයෙන්ම රබර් ගත්තාම රබර් දැව මේ පරිරක්ෂණය කළ යුතු දැව වර්ගයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. විවිධ කටයුතු සඳහා යොදා ගන්නවා රබර්. එතකොට මේ අපි දන්නවා මේ කල් පැවැත්ම ගුණය අඩු දැව වර්ගයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් වැඩිපුර මේ වගේ එළය අන්තර්ගත වෙන්න ඕනේ නේද දූපති. එතකොට නේ අඩු වෙන්නේ කල් පැවැත්ම. ඒ වගේම අඹ ශාකයේත් එහෙමයි. අපි මේ පලාංචි වලට නේද දූපති විවිධ අපිට කල් පැවැත්ම අපිට తాවකාලිකව අපි ඉදිකරන ගන්න දේවල් වලට තමයි මේ අඹ ලෑලි යොදාගන්නේ. ඉතින් අඹ ලෑලි යොදාගෙන ගොඩාක් ශක්තිමත් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අපි යොදාගන්නේ ඩෙස් බංකු හදාගන්න, තාවකාලික කටයුතු සඳහා පොඩි මේසයක් හදාගන්න, අපිට තාවකාලිකව සිදු කරන කටයුතු සඳහා දීර්ඝ කල් පැවැත්ම සඳහා පුතේ මේ වගේ අරටුව අඩුවෙන් තියෙන්නේ. අපි දන්නවා වැඩි ජල ප්‍රමාණයක් අන්තර්ගතයි. විශේෂයෙන් මේවා තුල අපි දන්නවා වැඩි වශයෙන් එළයයි අඩංගු වෙන්නේ. එළය වර්ධනය වෙලා තියෙන. ඉතින් එතකොට ඒ වගේම ෆයිනස් වගේ ශාකද්දුවේ පුතේ අපි මේ කල් පැවැත්ම අඩු පරිරක්ෂණය කළ යුතු දැව වර්ගයක් විදිහට හඳුන්වන්නේ. ඒ වගේම ඇලස්ටෝනියා. එහෙනම් මේ හතරම මතක තියාගන්න පුතේ. තුනක් වගේ අහන්නේ. හතරක් මතක තියාගත්තම ලේසියෙන්ම තුනක් ලියා ගන්න පුළුවන්. නම අමතක වෙන එක වැඩිපුරම මතක තියාගත්තාම හරි. එතකොට අනිත් ඒවා කොහොමත් අපිට මතකයි. එහෙනම් අනිත් ඒවා ඇලස්ටෝනියා මතක තියාගත්තා නම් අපිට රබර් අඹ ෆයිනස් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඒවා. මොනවද පුතේ? ඇලස්ටෝනියා, රබර්, අඹ, ෆයිනස් වගේ ශාකදුවේ පුතේ අපි පරිරක්ෂණය කළ යුතු දැව වර්ග විදියට අපිට පැහැදිලිවම හඳුනන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි ඉදිරියට යමු. මෙන්න පරිරක්ෂණය අවශ්‍ය නොවන දැව ඔන්න බලන්නකෝ. මේවා තමයි සුපර් ලක්සරි ටිම්බර්. සුඛෝපභෝගී, අධිසුඛෝපභෝගී දැව විදියට හඳුන්වන්න පුළුවන්. සුපර් ලක්සරි ටිම්බර්. හොඳින් වර්ධනය වෙච්ච මේ දැවවල අපි දන්නවා. වර්ධක වලලු අපි නිරීක්ෂණය කරලා බැලුවොත් පුතේ මේ වගේ අරටුව තියෙනවා දුවේ පුතේනේ. අරටුව හොඳින් වර්ධනය වෙලා තියෙන ඒ නියමිත ආකාරයට මෝරන ලද දැව අපිට ලබා ගැනීමෙන් ඉදිකිරීම් කර්මාන්තයේදී වගේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා දුවේ පුතේ මේ දැව අපිට යොදා ගන්න පුළුවන් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයටත් ඒ වගේම ප්‍රධාන වශයෙන් දුවේ පුතේ ඉදිකිරීම් කර්මාන්තයේදී වගේම නිවාසවල මේ වටිනා ගෘහ භාණ්ඩ ඉදිකිරීමේදී මේ දැව යොදා ගන්නවා පුතේ. මෙන්න මේවා අපිට ඇත්තටම කියනවා නම් පරිරක්ෂණය කිරීම අනිවාර්ය නැහැ. පරිරක්ෂණය අවශ්‍ය නොවන දැව. නමුත් අපි මේවා පොලිෂ් කරලා පරිරක්ෂක ආලේප කරලා තියා ගන්නවා පුතේ. වටිනාකම වැඩි දැව නිසා සුපර් ලක්සරි ටිම්බර් විදියටයි අධිසුඛෝපභෝගී දැව විදියට තමයි පුතේ අපි හඳුන්වන්නේ. මේවා පරිරක්ෂණය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ වැඩි කාලයක් තියාගන්න පුළුවන්, දීර්ඝ කාලයක් අපිට තියාගන්න පුළුවන් දැව විදියට හඳුන්වන්න පුළුවන් ප්‍රධාන වශයෙන් පරිරක්ෂක අවශ්‍ය නොවන දැව. මෙන්න පුතේ මේ සුපර් ලක්සරි ටිම්බර්ස් ටික අංක 1 2 3 4 කියලා අංකණය කරා පුතේ. කවුද පුතේ මේ සුපර් ලක්සරි ටිම්බර් වලට අයිති වෙන්නේ? තේක, පළු, නා, මි. තේක අපි දන්නවා වන වගාවලදී ප්‍රජා වන වගා වැඩසටහන් සහ ගෙවතු වන වගා වැඩසටහන් වලදී අනිවාර්යයෙන්ම මේ තේක වගා කරනවා. පාසල් වල දරුවෝ අතර අපිට මතකයි අපි 6 වෙනි ශ්‍රේණිය වගේ පන්ති වල ඉන්නකොට දුවේ පුතේ මේ පාසලෙන් බෙදලා දුන්නා. මේ මම මේක කලිනුත් කියලා තිනවා තේක පැල සහ කුඩා තේක පැල සහ හල් මිල්ල පැල. ඇත්තටම ඒවා ගෙනහිල්ලා දරුවෝ අපි ගෙවල් වල වැටවල් වල අපි මේවා වගා කරා බොහොම ආසාවෙන්. එක දරුවෙකුට පැල දෙක තුන ඒ වගේ ගෙනියන්න පුළුවන් ප්‍රමාණයට උස්සගෙන අපි ගියා. කුඩා පැල ලබා දුන්නේ. ඉතින් මේවා අපි බොහොම ආසාවෙන් ගෙවල් වල ගිහිල්ලා මේවා වැට අයිනවල වල සිටෙව්වා. ඉතින් ඒවා වර්ධනය වෙලා ඒ වැටට මේ වැටවල් වල දැන් කාලයක් ගියාට පස්සේ ඔන්න මේවා දැව විදිහට අපිට ඇත්තටම අපිට අපේ අවශ්‍ය කරන ගෙවල් වල ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. දැන් දරුවෝ නම් ටිකක් ඒවා කරනවාද කියන එක සැකයක් තියෙනවා. නමුත් දරුවෝ ඇත්තටම ඉන්නවා හොඳ බොහොම හොඳ දරුවෝ ඉන්නවා. උපන් දිනයකට තමන්ගේ විශේෂ අවස්ථාවකදී ජීවිතේ මේ පැලයක් හිටවනවා. ඇත්තටම ආර්ථිකයේ මේ වටිනාකමක් තියෙන විශේෂයෙන්ම අපේ අවශ්‍යතාව සඳහා. එතකොට අමුතුවෙන් දැන් මේ දැව මේ සුපර් ලක්සරි ටිම්බර්ස් මිලදී ගන්න ගියොත් අඩි ගානට දෙන්නේ තාමත් මිල අධිකයි. වර්ග අඩි ගානට ගන්න තියෙන තාමත් මිල අධිකයි මේ දේවල්. ඒ නිසා අපිට අපේ නිවසක මේ දේවල් හදාගන්න තියෙනවා නම් වැටට හරි මේ දේවල් හිටවලා තියෙනවා නම් දුවේ පුතේ අපිට මේවා ප්‍රයෝජනට ගන්න පුළුවන්. වත්තේ ඉඩපාඩුව තියෙනවා නම් මෙවැනි පැල හදාගන්න පුළුවන්. ඇත්තටම අපි එතකොට අපිට අපේ අවශ්‍යතාව සඳහා අපේ ඉදිකිරීම් කටයුතු ඔබට අවශ්‍ය කරන ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ නිර්මාණය කර ගැනීම සඳහා මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. බොහොමයක් නිවසවල අපි දන්නවා මේ විදිහට මේවා ඉදි කරලා තියෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් වනවගා විදිහට වනවගා වැඩසටහන් විදිහට දුවේ පුතේ මේවා වගා කරනවා. විශේෂයෙන්ම වනාන්තර එලිපෙහෙළි වීමන් ආරක්ෂා කර ගැනීම, වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා පිළියමක් විදිහට මේවා වනාන්තර සංරක්ෂණයේ
සිදු කර ගැනීමේ කටයුතු විදිහට මේ ප්‍රජා වන වගා වැඩසටහන විදිහට පුතේ විශාල භූමි ප්‍රදේශ ගොවියන් අතර බෙදා දීලා දීර්ඝ කාලයකට මේගොල්ලොන්ට අවුරුදු 30ක් හෝ 35ක කාලයක් 25ක 30ක 35ක කාලයක් මේවා වගා කරන්න ගොවියන්ට දෙනවා ඒවා. ඊට පස්සේ මේවා අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් රජයෙන් මේවා වගා කරනවා නම් ඒවා වගා කළා මේ දරුවනේ ඒ වගේ ස්කන්ධාභාගය රජයේ ස්කන්ධාභාගය අපි දන්නවා රජයට ලබා දෙන්න ඕනේ මුදල් රජයට ස්කන්ධාභාගය ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් අපි දන්නවා ඒවා අලෙවි කරන්න මේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් එවැනි කටයුතු මේ සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. විශේෂයෙන්ම අර ගෙවතු වන වගා වැඩසටහනේ Tamanට අවශ්‍ය කරන දේවල් මේ ගෙවල් වල නිවස් වල ඉදි කර ගන්න පුළුවන්. වනාන්තරය ලිපිරීම වලකිනවා වනාන්තර දින ශාක හෙලීමකින් වලකිනවා වනාන්තර සංරක්ෂණය වීම සඳහා ප්‍රධාන කාර්යයක් විදිහට අපිට මේ වන වගා වැඩසටහන සඳහන් කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් විශේෂයෙන්ම මේ පරිරක්ෂණයේ අවශ්‍ය නොවන දේව වර්ග විදිහට තේක්ක හඳුන්වන්න පුළුවන් තේක්ක වගා කරනවා කොස් වගා කරනවා. ඔබට කුරුණෑගල නගරේ පහු කරලා දඹුල්ල දිශාවට යනකොට මේ දැක ගන්න පුළුවන් විශේෂයෙන් මේ කොස් දිගටම වගා කරලා තිනවා දෙපසම. ඉතින් ඇත්තට මේ වගේ තේක්කත් ඔබ දැකලා ඇති මේ වගේ වගා කරලා තිනවා. ඉතින් තාම මේ පැත්තට ප්‍රදේශයේම සිසිලසයි. ඇත්තටම වන ගහනයක් ලස්සනට තියෙනවා. අවශ්‍යතාවය සඳහා මේ දැව හෙලා අවශ්‍ය කටයුතු සඳහා යොදා ගැනීම සිදු කරන්නත් පුළුවන්. ඉතින් ඒක මානව අවශ්‍යතාව සඳහා මේ විදිහට යොදා ගන්න පුළුවන් වනාන්තර විනාශ වෙන්නේ නැහැ. ඉතින් ඇත්තට මේක අපිට එතනදී නැවත වෙන වගා කරලා මේක තිරසාර අන්දමට භාවිතා කරන්න පුළුවන් පුතේ. ඒක සමතුලනය වෙනවා. එතකොට කපාගත්ත දැව ප්‍රමාණයට සරලන්න නැවත වන වගා කිරීම මගින් අපිට මේ තිරසාරව මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. අපේ අවශ්‍යතාවය නිතු කරගන්නවා වගේම අනාගත පරපුරටත් අපි ලබාගත්තා වගේම මේ සම්පත්වල දැව සම්පත්වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසෙනවා දුවේ. අපි කියනවා තිරසාර කළමනාකරණය නැත්නම් අපි කියනවා තිරසාර සංවර්ධනයේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා. මුළු ලෝකෙම අවධානයට ලක් වෙලා තියෙනවා දුවේ පුතේ මේ සම්පත්වල තිරසාර කළමනාකරණය. තිරසාර සංවර්ධනය පිළිබඳ. ඉතින් තිරසාර සංවර්ධනයේදී අපිට මේ සම්පත් භාවිතා කරන්න එපා කියන්නේ නෑ දුවේ පුතේ. සම්පත් භාවිතා කරන්න. හැබැයි අනාගත පරපුරටත් මේ සම්පත්වල අපි ලබාගත්තා වගේම ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසමින් ඒවා භාවිතා කරන්න. පරිසර හිතකාමී ලෙස පරිසරයට අනුගත වෙමින් කටයුතු කිරීම තමයි මේ ජෛව පද්ධති තාක්ෂණයේදී විශේෂ බාර ප්‍රධාන වගකීමක් විදිහට හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට අපි ගහක් කපා ගත්තොත් නැවත ගහක් හිටවන්න. තව අවුරුද්දක 20කින් 25කින් එන ප්‍රජාවට මොකද වෙන්න පුළුවන්? ඒ ඵල ප්‍රයෝජනෙම ලබා ගන්න පුළුවන්. තිරසාර අන්දමට පුතේ මේක භාවිතා කරන්න පුළුවන් නම් ඇත්තටම මේ සම්පත් අපිට කළමනාකරණය කරලා ඒ නිෂ්පාදන කටයුතු මනාව සිදු කරගන්න අවස්ථාව ලැබෙනවා. අනාගත පරපුරටත් ඒ අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන්. ඒකයි සිදු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න පුතේ පරිරක්ෂණයේ අවශ්‍ය නොවන දැව වර්ග අපෙන් ඇහුවොත් පළු ඒ වගේම දුවේ පුතේ අපිට තේක් මී නා වගේ ශාක දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන තුනක් මතක තියාගන්න. මේවා නම් මතක තියාගන්න ලේසි. සුපර් ලක්සරි ටීම්. රයිට්. හොඳයි දුවේ පුතේ. අපි ඉදිරියට යමු. මේ දැව පරිණත වන විට අරටුවේ රසායනික ද්‍රව්‍යයේ තැම්පත් වෙනවා. මෙම ද්‍රව්‍ය දිලීර කෘමීන්ට විස සහිතයි. ඒකනේ කිව්වේ මේ වර්ධක වලලු වාර්ෂික වර්ධක වලලු ගැන කතා කරනකොට දුවේ ඔබට මතක ඇති අපි මේ අපේ අභ්‍යන්තරය ගැන කතා කරා. මේ දැව කඳක් ගත්තාම පුතේ මේ දැව කඳක මේ වර්ධක වලලු ගැන කතා කරනකොට මේක කහ පාටින් වගේ අඳින්න ඕනේ. මම ඒක ඔබට මේක පේන්නේ නැති නිසා වෙන පාටක් පාවිච්චි කරන්න දරුවනේ. පාට පේන පාටක් මම. එතකොට මම මෙන්න මේ පාට ගන්නම්. ලා පාටක් ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මම මේ රෝස පාට වගේ පාටක් ගන්නම් දරුවනේ. දැන් මෙතන කහ පාටක් සුදු පාට වගේ කියන්නේ ලා කහ පාටේ ඉඳන් ටිකක් තද කහ පාටට එන ප්‍රමාණයක් වගේ ගන්න ඕනේ. එතකොට මේ මම මේ ලා පාටක් එතකොට මේක පිටත පොත්ත කියලා ගමු අපි. මේක පිට පොත්ත අරටුව ටිකක් ඇඳලා ඉවරලා තද පාටකින් අපි අරටුව මං රතු පාටින් ගන්නම් දුවේ පුතේ. තද පාටකින් මේ වර්ධක වලලු ගත්තාම අභ්‍යන්තරයට වෙන්නට මම මේක ඉවරන්න. හරි. මෙන්න පොත්ත මේ ටික එළය මෙන්න අපි මේ ටික මෙතන සිට අපි අරටුව විදියට හඳුන්වනවා. මේ බලන්න එතකොට මේ වාර්ෂික වර්ධක වලලු
ගත්තහම් පුතේ මේ පිට කොටස පොත්ත කොටස තියෙන. එතකොට මෙන්න ඇතුළතින් මම මේ ලා පාටින් නිකන් ලානේ දම් පාටට වගේ ලා පාටට මේක කහ පාටට ලා කහ පාටින් ඉඳන් තද කහ පාට දක්වා වෙන්නේ ලා පාටට තියෙන පුතේ එළය. මෙන්න මේ එළය තුල අපි දන්නවා පුතේ විශේෂයෙන්ම දෙලීර ක්‍රමීන් මගින් මේ එළය හානි ලක් කරන්න පුළුවන් ජලයේ වැඩිපුර අන්තර්ගතයි සජීවී සෛල මේ තුල අන්තර්ගත වෙන්න පුළුවන් පුතේ අන්තර්ගතයි මේ එළය තුල. ඊට පස්සේ මේ අපි ගත්තාම මේ අරටුව තුල පුතේ මේ තියෙන අරටුව තද පාටින් මම පෙන්නලා තියෙන අරටුව. මේ තද පාටට තියෙන අරටුවේ පුතේ දැව පරිණත වෙනකොට මේ අරටුවේ රසායනික ද්‍රව්‍ය තැම්පත් වෙනවා පුතේ. දැව පරිණත වෙනකොට මේ තද කොට තමයි අරටුව කියන්නේ. දුඹුරු පාටට තද පාටට තියෙන්නේ. මේ ගෘහ භාණ්ඩවලත් ඔබ දැකලා තියෙ සුදු පාටට නිකන් ලා කහ පාටට වගේ නිකන් එළය තියෙනවා. තද පාටට තියෙන අර වෛරමත් එක තද පාටට තියෙනවා දුවේ පුතේ අරටුව. තද පාටයි අරටුව. ඉතින් ඒක නිසා දැව පරිණත වෙනකොට කාලයත් එක්ක දැව පරිණත වෙනකොට මැචු වෙනකොට පුතේ වයි වර්ධනය සිදු වෙනකොට ප්‍රාථමික වර්ධනය සිදු වෙලා ප්‍රාථමික බිත්ති මත ද්විතීයික බිත්තිය තැන්පත් වෙලා ද්විතීයික වර්ධනය සිදු වෙනවා අපි දන්නවා. එතකොට මේ පරිණත වෙනකොට අරටුවේ පුතේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වීමෙන් මේ රසායනික ද්‍රව්‍ය වේයන්ට සහ දිලියර වලට කෘමි සතුන්ට විස සහිතයි. ඒක නිසා අපි දන්නවා මේක ආරක්ෂා වෙනවා මේ කොටස. එළය කොටස තමයි පුතේ අපි දන්නවා. එළය කොටසින් ඉදි කරලා තියෙන ගෘහ භාණ්ඩ වගේ දේවල් දෙස්පුටු බංකුවේ පන්ති වල ඉඳගෙන ඉන්න බංකුව එහෙම බලන්නකො දෙස්පුටු දෙස් එහෙම බලන්නකො අර ඒ වගේ ඩොට් ඩොට්ස් තියලා කුඩු කුඩු වගේ වැටෙනවා අපි දැකලා තියෙනවා සුදු පාටට නේ. ඉතින් මේකේ පාටත් මේ තද පාට නෑනේ කහ පාට සුදු පාට වගේනේ තියෙන්නේ. සමහරවිට තින් තාලේප කරලා තියෙන බා ආලේප කරලා තිබෙන්නේ නැත්නම් ඉක්මනින්ම ඒවා දි รา පත් වෙලා ඉක්මනටම කැඩෙනවා. අපි දන්නවා දි รา පත් වෙලා යනවා. කෘමි හානි වෙන්න පුළුවන්. එළය කොටස ඉක්මනින්ම දි รา පත් වෙනවා. නමුත් අරටුව කොටස පුතේ අපි දන්නවා මේ වගේ මේ දැව පරිණත වෙනකොට අරටුවේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වීමේ මොකද වෙන්නේ? ඒ දැව දිලීර ක්‍රමයෙන්ට විස සහිත වෙනවා. මේකෙදි වැදගත් කාරණේ වෙන්නේ පුතේ පරිරක්ෂණය කළ යුතු සහ පරිරක්ෂණය කළ යුතු නොවන දැව හඳුනා ගැනීමයි. එළය සහිත දැව කොටස් තියෙනවා නම් අපි දන්නවා ඒවා වැඩි කල් තියාගන්න බෑ පුතේ. කල් පැවැත්ම අඩුයි. එහෙනම් අපි ඒවා අනිවාර්යයෙන්ම පරිරක්ෂණය කරන්න ඕනේ යම් කාලයක් හෝ පවත්වා ගැනීම සඳහා. මේ පරිරක්ෂක භාවිතා කළ පමණින් අපිට කියන්න බෑ මේක පරිරක්ෂණය වෙනවා මේ සතුන් මගෙන් හානිය අවම වෙයි කියලා. අපි කිව්වා පරිසර තත්ත්වය අනුව එක් පරිසර තත්ත්වයක් යටතේ මේ දැව ආරක්ෂක භාවිතා කළා ඒවා කල්පැවැත්මක් අපිට තියාගන්න හානි නොවී තියාගන්න පුළුවන් වුණාට වෙනත් පරිසර තත්ත්වයක් යටතේ ඒකේ සාර්ථකත්වයේ අඩු වෙන්න පුළුවන්. සාර්ථක නොවෙන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් මෙතනදී අපිට ඉතාමත්ම වැදගත් කාරණයක් වෙන දුවේ පුතේ ඔබ හඳුනා ගන්න ඕනේ මොනවද පරිරක්ෂණය කළ යුතු දැව සහ පරිරක්ෂණය නොකළ යුතු දැව කියලා. එහෙනම් පරිරක්ෂණය නොකළ යුතු දැව විදිහට අපි හඳුනාගත්ත සුපර් ලක්ෂරි ටිම්බ විදිහට පුතේ තේක්ක නා මී පළු වගේ ශාක දුවේ පුතේ. ඒ වගේම අපි ඔබට මතකයි පරිරක්ෂණය කළ යුතු දැව අපි හඳුනාගත්ත පරිරක්ෂණය කළ යුතු දැව වර්ග අපි ඒත් දැව වර්ග 4ක් ගැන කතා කරා පුතේ. මේ බලන්න රබර් ඒ වගේම අඹ ඒ වගේම දුවේ ෆයිනස් ඇලස්ටෝනියා කියන දැව වර්ග 4 ගැන කතා කරා. ඒ වගේ එළය වැඩිපුර අන්තර්ගත දැව වර්ග මේ පුතේ. ඉතින් ඒක නිසා අපි දන්නවා මේ දැව පරිරක්ෂණය කළ යුතු දව. රබර් අඹ ෆයිනස් ඇලස්ටෝනියා. පරිරක්ෂණය අවශ්‍ය නොවන දැව සුපර් ලක්ෂරි ටිම්බ කියලා අපි හඳුන්වුවා. තේක්ක පළුනා මේ වගේ දේවල් පරිරක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාලයත් එක්ක ඒ වගේ අපි දන්නවා අරටුවේ විවිධ රසායනික ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ඒවා අපි දන්නවා වේයන්ට ඒ වගේම කෘමි සතුන්ට විස සහිතයි. ඒ වගේම දරුවනේ දැව භාවිතා කරන පාරිභෝගිකයන් මේ පිළිබඳ අත්දැකීමෙන් අවබෝධයක් තියෙනවා පුතේ. මේ සඳහා කළ හැකි එක් පරිරක්ෂණයක් වන්නේ මොකද දරුවනේ? ග්‍රේවියාඩ් පරීක්ෂණයයි. මේ බලන්න. දැව භාවිතා කරන පරිභෝගිකයන් මොනවා සඳහාද පුතේ? ඔබ දැන් ගෙදරට ඉදිකිරීම් කටයුත්තක් සඳහා අපි දන්නවා පොල්ලි වගේ දේවල් ගේනවා. වහලයට යටලී සඳහා භාවිතා කරන්න. ගෙනාපු ගමම්ම මේවා වහලේ ගහන්න කලින්ම මොකද කරන්නේ? මේ වගේ දැව පරිරක්ෂක ආලේප කරනවා. අපි දන්නවා ඒවා ඉක්මනින් දි รา පත් වෙන්න පුළුවන්. කෘමි මගින් නේද පුතේ? කෘමි හානි පුතේ වේයන් මගින් හානි සිද්ධ වෙනවා. බලන්නකෝ මේ පරිරක්ෂක ආලේප කරන්නේ නැතුව නිකම්ම දාලා තියෙන ලී වල වේයෝ කනවා. ඒවා ඉක්මනින් මාරු කරන්න එනවා අපිට. ටක් ගාලා අපි වහලේ මෙවැනි යටලී තියෙනවා නම් පරිරක්ෂක ආලේප කරලා නැති වේයන් මගින් කෘමි සතුන් මගින් හානි කරලා වහලේ අර බිමට කුඩු කුඩු වගේ වැටෙනවා නම් පුතේ අපි දන්නවා මේවා ඉක්මනින් ලී මාරු කරලා අපි එක්ක පරිරක්ෂණය කරලා දැව ආරක්ෂක ආලේප කරලා තමයි ඒවා යොදාගන්නේ. වහලවල් ගහන්න කලින් ගෙවල් වල බලන්නකො මේ පරිරක්ෂක ආලේප කරනවානේ. හොඳයි දුවේ පුතේ. එහෙනම්
දැව භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ පිළිබඳ අත්දැකීමෙන් ඒගොල්ලෝ දන්නවා. මොකද අවබෝධයක් තියෙනවා මේ සඳහා කළ හැකි එක් පරිරක්ෂණයක් තමයි දුවේ පුතේ මේ ග්‍රේවියාඩ් පරීක්ෂණය. මොකක්ද දරුවනේ මේකට කියන්නේ? ග්‍රේවියාඩ් පරීක්ෂණය. බලමු. මේකෙදි මොකද්ද දුවේ පුතේ කරන්නේ? සෙන්ටිමීටර 5 වැඩි කිරීම 5 හා සෙන්ටිමීටර 60ක් පමණ දැව කැබලි. බලන්න දුවේ පුතේ 5 වැඩි කිරීම 5 දිග පළල මේ බලන්නකොට මේ පළල ප්‍රමාණය මේ සඳහන් කරලා තියෙන්නේ සෙන්ටිමීටර 60ක් කියපුවම කොච්චරද පුතේ? අපි කියන්නේ අඩියක් කියන්නේ කොච්චරද? සෙන්ටිමීටර 30ක් අඩියක් කියන්නේ. සෙන්ටිමීටර 15ක් කියන්නේ අඩි භාගයක්. සෙන්ටිමීටර 60ක් කියපුවම අඩි 2ක් පමණ ප්‍රමාණය. දෙවල්. මේදී මේකේ ශේෂ්ත්‍රඵලය 5 වැඩි කිරීම 5. සෙන්ටිමීටර 60ක් පමණ දැව කැබැල්ලක්. අඩි 2ක පමණ ප්‍රමාණයේ දැව කැබැල්ලක්. ස්වභාවික පරිසර තත්ත්වයට යටතේ සියලුම දැව විනාශකාරක ඇති පරිසරයක සිටුවලා තියෙනවා. ස්වභාවික පරිසර තත්ත්වයට යටතේ අත්ත වශයෙන්ම සියලුම දැව විනාශකාරක මගින් මේ දැවයට හානියට ලක් වෙන්න පුළුවන්. අපි කතා කරපු දිලීර මගින්, වේයන් මගින්, කෘමි සතුන් මගින්, ඒ වගේම අර යාන්ත්‍රික බලපෑම් මගින් හානි සිද්ධ වෙන්න පුළුවන් දුවේ පුතේ. අපි දන්නවා ස්වභාවික පරිසර තත්ත්වයේ සියලුම දැව විනාශකාරක ඇති පරිසරයක රඳවලා තියෙනවා. කඳ විදින්නන් මුහුදේ ඉන්න කඳ විදින්නන් මුහුදු ජලයේ ඉන්න කඳ විදින්නන් මගින් හානි වෙන්නත් පුළුවන්. මේ දුවේ පුතේ. ඉතින් මේ ආකාරයේ සියලුම දැව විනාශකාරක ඇති පරිසරයක මේ දැව කැබැල්ල අපි සිටුවලා තියෙනවා. ඉන්පසු විටෙන් විටේම දැව විනාශ වන අයුරු නිරීක්ෂණය මගින් දැව ස්වභාවික කල් පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අන්න බලන්න විටින් විට මම අර නිතරම කියවනේ විතර සුපරීක්ෂාකාරී වීමෙන් අපේ නිවසක හරි අපේ ගෙදර තියෙන ගෘහ භාණ්ඩ හරි නැත්නම් ඉදිකිරීම සඳහා ගෙදර යොදාගෙන තියෙන දේවල් පිළිබඳ මේ අම්මලා තාත්තලා කොච්චර සුපරීක්ෂාකාරීව දෙමාපියෝ අපේ ඉන්නවද කියලා කියන්නේ දුවේ පුතේ අපි දන්නවා. ඒගොල්ලෝ මේවා දිහා නිතරම බලන් ඉන්නවා. අම්මලා තාත්තලා නිතරම මේ ගැන සැලකිලිමත් දරුවනේ ගෙවල් වල මොකද ඒගොල්ලෝනේ මේ සඳහා වියදම් කරලා තියෙන්නේ නේද? දැන් දොල පුතාලා මේවට වියදම් කරලා නැති හින්දා දොල පුතාලා ඉතින් මෙහෙම සැලකිලිමත් භාවය අඩුයි. එහෙම හොඳට සලකලා බලන හොඳ දොල පුතාලාත් ඉන්නවා. හැමෝම එහෙම හොඳ වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. නිතරම බලනවා මේ වේව බැඳලා තියෙනවා නම් නේද? ටක් ගාලා ඒගොල්ලෝ මේවා කඩලා දාලා ඉක්මනට මොකද මේ සඳහා ලොකු වියදමක් කරලා තමයි ඉදිකිරීමක් කරන්න පුතේ. ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්. වතුර නිතර වැටෙන තැන්, තෙතමනේ තියෙන තැන්, පාරිසරික තත්ත්ව මත පුතේ මේ වගේ මේ වෙනස් වෙන්න පුළුවන් කියලා අපි කියවනේ දව ආරක්ෂක ආලේප කරලා තිබ්බත් ඒක පාරිසර තත්ත්වයේ වෙනස් වෙනකොට වෙනස් පරිසර තත්ත්වයකදී ඒ වගේ තත්ත්වේ බාල වෙන්න පුළුවන්. ඒවට කෘමි මගින් හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මෙතනදී විශේෂයෙන්ම අපි අර කියපු ආකාරයට දරුවනේ ඉන්පසු විටින් විට එම දැව විනාශ වන අයුරු නිරීක්ෂණය මගින් දැව ස්වභාවික කල්පවත්න පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙයාකට සියලුම විනාශකාරක මගින් හානි වෙන්න පුළුවන් පරිසර තත්ත්වයකට දැව කැබැල්ලක් හිටවලා තියෙනවා. අපි විටින් විට පරීක්ෂා කරලා බලනවා, නිරීක්ෂණය කරලා බලනකොට මේකට වෙලා තියෙන හානිය ස්වභාවය පිළිබඳ අවබෝධ කරගෙන මේ වගේ කල්පවත්න පිළිබඳ ආදරණීය දරුවනේ අපිට දල අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා බලවෙන. මේ බලන්න. සෙන්ටිමීටර් 5 වැඩි කිරීම 5 සෙන්ටිමීටර් 60ක් පමණ දැව කැබලි ස්වභාවික පරිසර තත්ත්වයට සියලුම දැව විනාශකාරක ඇති පරිසරයක සිටුලා තියෙනවා. කවුද මේ දැව විනාශකාරක? දිලීර. ඒ වගේම අපි දන්නවා කෘමීන්, ඒ වගේම දුවේ පුතේ වේයන්, ඒ වගේම මේ සිටු මේ වෙනත් යාන්ත්‍රික හේතු බලපාන්න පුළුවන් දුවේ පුතේ. අපි අර කඳ විදින්නන් මුහුදු ජලයේ ඉන්න කඳ විදින්නන් මගින් හානි වෙන්න පුළුවන් පුතේ වෙනි හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ තවත් එකක් අපි කිව්වා විනාශකාරකයක් තමයි ගින්න. විවිධ ගින්නෙනුත් විනාශ වෙන්න පුළුවන්. විවිධ ගින්නකට ඇතුළත් අපි දන්නවා අලු වෙලාම යනවා දැව වලට ගින්නෙන් හානි වෙන්න පුළුවන්. මෙන්න මේ විනාශකාරක සියලුම විනාශකාරක ලැබෙන පරිසරයක තියලා මේව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්පසු විටින් විටම දැව විනාශ වන අයුරු නිරීක්ෂණය මගින් දැව ස්වභාවික කල් පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. දැවල ස්වභාවික කල් පැවැත්ම පිළිබඳ අපිට මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා දරුවනේ. කොහොමද මේ ස්වභාවික පරිසර තත්ත්වයට මෙයට රැඳිලා ඉන්න පුළුවන්? කොච්චර කාලයක් උපරිම තියා ගන්න පුළුවන්ද කියන අවබෝධය පිළිබඳ අවබෝධයක් අපිට එනවා. හොඳයි දරුවනේ. මේ පරීක්ෂාව සඳහා දැව අරටුව භාවිතා කළ යුතුයි. අන්න බලන්න විශේෂත්වය. එහෙනම් අපි කිව්වා මේ දැව අරටුව ගත්තාම කල් ගත වෙනකොටම
කාලයත් එක්ක මේ අරටුව තුළ විවිධ රසායනික ද්‍රව්‍ය තැන්පත් වීම නිසා පුතේ මෙන්න මේ දැව විනාශකාරකවලට ඒවාට ප්‍රතිරෝධීතාවයක් ගොඩනගනවා. මොකද මේ රසායනික ද්‍රව්‍ය අරටුව තුළ තැන්පත් වන මේ විවිධ රසායනික ද්‍රව්‍ය පුතේ වේයන්ට සහ මේ කෘමි සතුන්ට විස සහිතයි. විනාශකාරක සඳහා විනාශකාරක ආකාර කිහිපයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දිලීර වේය කෘමි සතුන්ට විස සහිත රසායනික ද්‍රව්‍ය පුතේ මෙහිදී නිපදවන. එහෙනම් මේ සඳහා භාවිතා කරන්න කියන්නේ මේ දැව අපිට මේ කාලේ ප්‍රමාණය පිළිබඳ බලා ගන්න, හානි වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න භාවිතා කරන්න කියන්නේ කවුද? අරටුව. මේ වර්ධක වලලුල ඇතුළතින්ම තියෙන මේ අර වර්ධනයේදී දුඹුරු තද පැහැති කොටස. එහෙනම් මේ පරීක්ෂාව සඳහා දැව අරටුවයි භාවිතා කරන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ බාහිරින් ඇතිවන යාන්ත්‍රික බලපෑම් වලට අමතරව පිටතින් ඇතිවෙන්න පුළුවන් යාන්ත්‍රික බලපෑම් වලට අමතරව වෙනත් විවිධ හේතු නිසාද දැව විනාශ වන අතර ඒ වළක්වා ගැනීමට දැව පරිරක්ෂණය කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න දරුවනේ මේ පරීක්ෂාව සඳහා අපි යොදාගන්නේ අරටුවයි. අපිට විශේෂයෙන්ම බාහිරින් ඇතිවන යාන්ත්‍රික බලපෑම් වලට අමතරව දුවේ පුතේ වෙනත් විවිධ හේතු නිසාද දැව විනාශ වෙනවා. ඒවා වළක්වා ගැනීමටයි අපි දැව පරිරක්ෂණය කරන්නේ. ඒ සඳහායි අපි දැව පරිරක්ෂණය කරන්නේ. වළක්වාගෙන වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි පරිරක්ෂණය. පරිරක්ෂණය කියන වචනේම තියෙනවා පුතේ කල් පවත්වා ගැනීම සඳහායි අපි පරිරක්ෂණය කරනු ලබන්නේ. එහෙනම් දැව පරිරක්ෂණය කිරීම කියන්නේ මොකක්ද කියලා අපි බලමු දුවේ පුතේ. රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ජෛවීය දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීම. කවුද පුතේ මේ ජෛවීය කියනකොට අනිවාර්යයෙන්ම එහෙනම් පුතේ දිලීර, ඒ වගේම පුතේ අපි කතා කරපු වේයන්, ඒ වගේම කෘමි සතුන්, ඒ වගේම මතකද ඔබද මුහුදු ජලයේ ඉඳලා අපේ කඳ විදින්නන් වගේ මේ ජෛවීය විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීම හෙවත් දැව තුළ ඇති ජෛවීය විනාශක කාරකවලට ප්‍රතිරෝධීතාවයක් ඇති කිරීමයි. මේ දැව තුළ මේ ජෛවීය විනාශකාරකවල විවිධ ජීවන චක්‍රවල අවස්ථා තියෙන්න පුළුවන් පුතේ. ඒවායේ බිත්තර නේද පුතේ, කීට අවස්ථා නේද පුතේ, මේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා තියෙනවා අපි දන්නවා කෘමි සතුන්ගේ. ඒ වගේම නේද පුතේ දිලීරවල බීජාණු තියෙන්න පුළුවන් නේද දරුවනේ. දිලීර සූත්‍රිකා ජාල තියෙන්න පුළුවන් පුතේ. මේවා ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ දැව තුළ තියෙන ජෛවීය විනාශකාරකවලට ප්‍රතිරෝධීතාවයක් ඇති කිරීම තමයි පුතේ ප්‍රධාන වශයෙන් දැව පරිරක්ෂණයේදී සිදු වෙන්නේ. එහෙනම් පුතේ දැව පරිරක්ෂණය හඳුන්වන්න කිව්වොත් පුතේ අනිවාර්යයෙන්ම බලන්න ඔබට මේක අර්ථ දක්වන්න ඕනේ පුතේ. මේ බලන්න. දැව පරිරක්ෂණය කිරීම යනු මොනවද භාවිතා කරන්නේ? රසායනික ද්‍රව්‍ය භාවිතා කර කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ව්‍යුහගත මාදලියේ ප්‍රශ්නික නම් පුතේ මේ අර්ථ දැක්වීමට අදාළ පොයින්ට්ස් 6ක් තියෙනවා නම් ඒ 6ම ඒ විදිහටම කරුණු 6ම තියෙන්න ඕනේ. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. එක කරුණක් හරි අඩු වුණොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකයි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ හොඳටම කරලාව කිව්වට ළමයිට ආවට පස්සේ ප්‍රතිඵල ආවට පස්සේ ලකුණු අඩු වෙන්නේ, ප්‍රතිඵල අඩු වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ව්‍යුහගත මාදලියේ ප්‍රශ්නකයේ අර්ථ දැක්වීම ඒ ආකාරයෙන්ම අකුරක් වෙනස් නොකර ඒ කරුණු තියෙන්න ඕනේ. රසායනික ද්‍රව්‍ය භාවිතා කර සමහර ඒවා තියෙනවා මාකින් ස්කීම් එකේ තද කළු අකුරෙන් තියෙන අකුරු ඒ විදිහටම සඳහන් වෙලා තියෙන්න ඕනේ කියලා. රසායනික ද්‍රව්‍ය භාවිතා කර කියන කරුණ තියෙන්න ඕනේ පුතේ. ජෛවීය දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීමට දෙකයි. එක රසායනික අංක එක රසායනික ද්‍රව්‍ය භාවිතා කර අංක දෙක ජෛවීය දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීමට. කවුද මේ ජෛවීය දැව විනාශකාරක දුවේ පුතේ? දිලීර. අපි කියනවා ඊට පස්සේ කවුද පුතේ? වේයන්, කෘමි සතුන්, කෘමීන්, ඒ වගේම අර මුහුදු ජලයේ ඉන්න කඳ විදින්නන්. ජෛවීය දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීම හෙවත් මේ දැව තුළ තියෙන ජෛවීය විනාශකාරක වලට පුතේ ප්‍රතිරෝධීතාවයක් ඇති කරන්නේ. මේ ජෛවීය දැව විනාශකාරක වලට දැව තුළ ප්‍රතිරෝධීතාවයක් ගොඩනගනවා, හානි කරන්න තියෙන බාධාවක් ඇති කරනවා, හානිය වළක්ව ගන්න ප්‍රතිරෝධීතාවයක් දැව තුළ ඇති කිරීමයි ආදරණීය දරුවනි මේ දැව පරිරක්ෂක මගින් සිදු කරන්නේ. එහෙනම් ඔබට පැහැදිලි දැව පරිරක්ෂණය කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් දුවේ පුතේ ජෛවීය දැව විනාශකාරක වලින් සිදුවන හානිය අවම කිරීම හෙවත් දැව තුළ ඇති කවුද? ජෛවීය විනාශකාරක වලට මොකද්ද දුවේ පුතේ? ප්‍රතිරෝධීතාවයක් ඇති කිරීමයි දැව පරිරක්ෂණය කිරීම කියලා අපි සඳහන් කරන්නේ දරුවනි.
හොඳයි ආදරණීය දුවේ පුතේ එහෙනම් අපි විශේෂයෙන්ම කතා කරන්නේ දොළ පුතාලත් එක්ක මේ 13 වන ඒකකයේ දෙවන කොටසත් එක්කයි දුවේ පුතේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ කොටසේත් අපි දැව පරිරක්ෂක සම්බන්ධයෙන් කතා කරන්නේ ආදරණීය දරුවනි. අපි බලාපොරොත්තු වුණා ඊළඟ කොටසින් මේ දැව පරිරක්ෂණ වලට උදාහරණ සඳහන් කරමින් ඒ කොටස සාර්ථකව දොළ පුතාලත් එක්ක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කොටසත් එක්ක හොඳයි දරුවනි අපි හමු වෙමු.